ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද අපි ඉගෙන ගන්නේ මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි කොටසට ආйти දේශනයක්. මේ දේශනාවේ නම මහා සකුළුදායි සූත්‍රය. සකුළුදායි තාපසයාට වදාළ විස්තරාත්මක දෙසුම. මහා සකුළුදායි සූත්‍රය. මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළ දවස්වල වැඩ සිටියේ රජගහ නුවර වේළුවනාරාමයේ. ඉතින් එදා උදේ පාන්දර බුදුරජාණන් වහන්සේ රජගහ නුවර නගරයට පිණ්ඩපාතේ වඩින්ට පිටත් වුණා. පිටත් වෙලා කල්පනා කළා තවම වේලාසන වැඩි. ඒ නිසා සකුළුදායි තාපසයාගේ අසපුවට යන්න ඕන කියලා කල්පනා කළා. කල්පනා කළා බුදුරජාණන් වහන්සේ සකුළුදායි තාපසයාගේ ආරාමයට පිටත් වුණා. ඒ වෙලාවේ මේ උදේ පාන්දර නැගිටලා සකුළුදායි තාපසයා Tamanගේ පිරිසත් එක්ක දෙතිස් කතාවෙන් යුක්තව හිටියා. දෙතිස් කතාවෙන් යුක්තව හිටියා කියන්නේ ආණ්ඩුව ගැන කතා කර කර හිටියා. හොරු ගැන කතා කර කර හිටියා. මැති ඇමතිවරු ගැන කතා කර කර හිටියා. සේනාව ගැන කතා කර කර හිටියා. බය ඇති වෙන දේ ගැන යුද්ධ කතා, කැම්බීම් ගැන, වස්ත්‍ර ගැන, නගර ජනපද ගැන, ස්ත්‍රීන් පුරුෂයන් ගැන ඔය වගේ දෙතිස් කතා තියෙනවා. ඒවා කතා කර කර හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ Tamanගේ ආරාමයට වඩිනවා. මේ සකුළුදායි තාපසයා දැක්කා. දැකලා Tamanගේ පිරිසට කියනවා හා ශබ්ද කරන්න එපා. අන්න ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වඩිනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ නිශ්ශබ්දතාවයට කැමතියි. උන්වහන්සේ නිශ්ශබ්දතාවය අගය කරන කෙනෙක්. ඒ නිසා දැන් ওই කතා බතා නවත්වලා නිශ්ශබ්ද වෙන්න කියලා කිව්වා. එතකොට ඒ පිරිස නිශ්ශබ්ද වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩියාම මේ සකුළුදායි ඉස්සරහට දුවගෙන ගිහිල්ලා වඩින්න භාග්‍යවතුන් වහන්සේ කාලෙකින්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙහි වැඩි මේ ආසනයේ වැඩ ඉන්න කියලා ආසනයක් හදලා බුදුරජාණන් වහන්සේට දුන්නා. ඉතින් උන්වහන්සේ ආසනින් වැඩ හිටියා. ඊට පස්සේ පුංචි ආසනයක් අරගෙන මේ සකුළුදායි තාපසයා ඒ පොඩි ආසනයේ වාඩි වෙලා බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කරන්න පටන් ගත්තා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා සකුළුදායි ඔබ මේ මොකද්ද කතා කර කර හිටියේ? මම මේ පැමිණිච්ච නිසා ඒ කතාවට බාධා වුණාද දන්නෙත් නැහැ කියලා කිව්වා. ඒතර සකුළුදායි කියනවා අනේ ස්වාමීනි අපේ කතාවල් නම් ඉතින් කොහෙත් තියෙන කතාවල්මයි. ඒකේ විශේෂයක් නැහැ. ඒ නිසා ඒක වැඩක් නැහැ ස්වාමීනි. මම මේ වෙන කාරණයක් මතක් වෙලා මේ කතා කරන්නේ. මේ ළඟදී මේ එක එක ආගම් වල පිරිසක් කුතුහල ශාලාවට එකතු වුණා. කොහෙටද එකතු වුනේ? කුතුහල ශාලාව කියන්නේ ලොකු හෝල් එකක් තියෙනවා. ඒකේ එක එක ආගම් වල එකතු වෙලා නිකන් කතාබස් කරන තැනක්. ඉතින් ඒ අය කතා වුණා මෙහෙම. මේ අංග මගධ ජනපද වාසීන්ට විශාල ලාභයක්. මේ අංග මගධ ජනපද වාසීන් කියලා කියන අංග කියන්නේ එක ජනපදයක්, මගධ කියන්නේ එක ජනපදයක්. එතන මගධ ජනපදයේ අගනගරේ තමයි රජගහ නුවර. ඉතින් කියනවා මේ ජනපද වාසීන්ට විශාල ලාභයක්. මොකද මේ ජනපදයේ ඊටා ප්‍රසිද්ධ ආගමික ශාස්ත්‍රූවරු ඉන්නවා.
පූර්ණ කස්සප, මක්කලි ගෝසාල, අජිත කේස කම්බල, පකුද කච්චායන, සංජේ බෙල්ලට්ටි පුත්ත, නිගණ්ඨනාත පුත්‍ර වගේ පිරිස් ඉන්නවා. ඉතින් මේ පිරිසට විශාල පිරිසක් අනුගාමික පිරිස් හැදිලා ඉන්නවා. එතකොට තව කෙනෙක් කියන ඒ වුණාට ඒ පූර්ණ කස්සප පිරිස මැද්දේ බණ කියද්දි ඒ පූර්ණ කස්සපගේ ගෝලයෝ ඒ පිරිස මැද්දෙම කෑ ගහලා කියනවා ඔහෙට වඩා මම දන්නවා. ඔහෙ කියන ධර්මයටත් වඩා ධර්ම කරුණු මම දන්නවා කියලා එයාගේ ගෝලයෝ කියනවා. කියන ඔයා ඔබ කියන එක වැරදි. මම කියන එක හරි කියලා ගෝලයෝ කියලා මේ කෝලහල කරනවා කියන ඒ බණ කියන තැන්වල. ඊළඟට මක්කලි ගෝසාල පිරිස මැද්දේ බණ කියද්දී මක්කලි ගෝසාලගේ ගෝලයොත් මක්කලි ගෝසාල බණ කියන අතරේ කෑ ගහනවා. ඒව කිව්වට හරියන්නේ නැහැ. ඊට වඩා දේවල් අපි දන්නවා කියලා කෑ ගහනවා. අජිත කේස කම්බලගේ ගෝලයෝ අජිත කේස කම්බල බණ කියද්දී ඒ වගේ කෑ ගහනවා. පකුද ගච්ඡායනගේ ගෝලයොත් එහෙමයි. සංජේ බෙල්ලට්ට පුත්‍රගේ ගෝලියොත් එහෙමයි, නිගණ්ඨනාත පුත්‍රගේ ගෝලියොත් අර වගේ බණ කියාගෙන යද්දී අතරමැද නොයි කතාවල් ඇති කර ගන්නවා. එතකොට තව පිරිසක් කතා වුණා. ඒ වුණාට ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ගෝලියෝ නම් එහෙම නැහැ. දැන් මේ කියන්නේ බෞද්ධ කෙනෙක්ද? මේ බෞද්ධ කෙනෙක් නෙමෙයි මේ විස්තර කරන්නේ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ගෝලියෝ නම් එහෙම නැහැ. කියනවා ශ්‍රමණ ගෞතමයන්ගේ ගෝලෙක් එක දවසක් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බණ කියද්දී එක ශ්‍රාවකෙක් කොට කැස්සක් ආවා. එතකොට අනිත් එක්කෙනා එයාට දනිස්සෙන් තට්ටු කළා කියනවා. දනිස්සෙන් තට්ටු කළා සද්ද කරන්න එපා. අපගේ ශාස්ත්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ දහම් දේශනා. තව දවසක් ඒ වගේ එක්කෙනෙක් උගුර පෑදුවා හයියෙන්. එතකොටත් කිව්වා සද්ද කරන්න එපා. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ දහම් දේශනවා කියලා ඒ ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක පිරිස ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ධර්මයටම සවන් දීගෙන උන්වහන්සේගේ ධර්මයටම හිත යොමු කරගෙන හිටියා. කියන ස්වාමීනි ඒක මේ හතරමං හන්දියකට එනවා මේ මිනිස්සු නොඑක ආකාරයෙන් මිනිස්සු වෙන තැනක මීපැණි දාලා රසවත් බීමක් හරි ගස්සලා තියෙනවා. ඉතින් මහා ජනයා ඇවිල්ලා බොහොම ආසාවෙන් ඒක පොරකකා බොනවා වගේ කියනවා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා කරනකොට. ඊළඟට කියන ස්වාමීනි ඒ වගේම මේ අපි දැකලා තියෙනවා මේ බුද්ධ ශාසනයේ ඉඳලා සිවුරු ඇරපු අය ගැන. ඒ සිවුරු ඇරපු අය කියනවා පස්සේ කාලේ අනේ අපි තමයි අවාසනාවන්ත. අපිට තමයි පිනක් නැත්තේ. මේ වගේ ශාසනයක අපට බැරි වුණා නෙව රැඳිලා ඉන්න. ඉතින් අපි දැන් පන්සිල්වත් රැකගෙන මේ ශාසන මාර්ගයේ ගමන් කරන්න ඕන කියලා සිවුරු ඇරපු අය පවා තමන්ට දෝෂාරෝපණය කරගන්නවා මිසක් තථාගත බුදුරජාණන් වහන්සේට හෝ උන්වහන්සේ වදාළ ධර්මයට හෝ උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයාට දොස් කියන්නේ නැහැ. ඔන්න බලන්න එතකොට ශ්‍රද්ධාව පිහිටපු අයගේ ලක්ෂණ ගැන අන්‍යාගමිකයෝ පවා දන්නවා. අන්‍යාගමිකයෝ පවා දන්නවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන්ගේ වෙනස. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහෙම ප්‍රශ්නයක් අහනවා. සකුළුදායි ඔබ හිතන්නේ මොකද ඔබ හිතන්නේ මේ මගේ ශ්‍රාවකයෝ මේ විදිහට මට සලකන්නට හේතුව මොකක් වෙන්නේ නැද්ද කියලා ඇහුවා සකුළුදාගේ. මගේ ශ්‍රාවකයෝ මට සලකන්න හේතුව මොකද්ද?
එතකොට මේ සකුළුදායි මෙන්න මෙහෙම කියන මේ අන්‍යාගමිකයි ඒගොල්ලෝ මේ තීරණ වලට ආපු හැටි. ඉතින් ස්වාමීනි මට පේනවා මේකෙදි කරුණු පහක්. ඒ කරුණු පහ නිසා තමයි මේ ශ්‍රාවකේ ඔබ වහන්සේට සලකන්නේ කියලා. මේ අන්‍යාගමිකෙක් බුදුරජාණන් වහන්සේ දිහා බලන හැටි. කියන මෙහෙමයි මම හිතන්නේ මෙහෙමයි කියනවා. ඔබ වහන්සේ ටිකක් වළඳන එක්කෙනෙක්. ඒ නිසා වෙන්න ඕනේ ඔබ වහන්සේට මේ ශ්‍රාවකයෝ සලකන්නේ. ඔබ වහන්සේ ලැබිච්ච සිවුරකින් සතුටු වෙන කෙනෙක්. ඒ නිසා වෙන්න ඕනේ ඔබ වහන්සේට මේ ශ්‍රාවකයෝ සලකන්නේ. ඔබ වහන්සේ ලැබිච්ච පින්ඩපාතයකින් සතුටු වෙන කෙනෙක්. ඒ නිසා වෙන්න ඕනේ ඔබ වහන්සේට මේ ශ්‍රාවකයෝ සලකන්නේ. ඔබ වහන්සේ ලැබිච්ච කුටියකින් සතුටු වෙන කෙනෙක්. ඒ නිසා වෙන්නේ නැති මේ ශ්‍රාවකයෝ ඔබ වහන්සේට සලකන්නේ. ඔබ වහන්සේ හුදකලා ජීවිතයේ කැමති කෙනෙක්. ඒ නිසා වෙන්න ඕනේ මේ ශ්‍රාවකයෝ සලකන්නේ කියලා ඔන්න කරුණු පහ කිව්වා. එතකොට අන්‍යාගමිකෝ බුදුරජාණන් වහන්සේගේ කරුණු හැටියට දැක්කේ ඕවා. මොනවද? චුට්ටක් වළඳන, ලැබිච්ච සිවුරකින් සතුටු වෙන, ලැබිච්ච පින්ඩපාතයකින් සතුටු වෙන, ලැබිච්ච කුටියකින් සතුටු වෙන, හුදකලා ජීවිතයට කැමති. විවේකී යලුණු නිසා. බුදුරජාණන් වහන්සේ වදාලා මෙහෙම. සකුළුදායි ඕවට නම් මගේ ශ්‍රාවකයෝ පැහැදිලා නැහැ. ඕවට නෙමෙයි කියන මගේ ශ්‍රාවකයෝ පහදින්නේ. එතකොට බලන්න මේ ශ්‍රාවක පිරිස සෑහෙන්න බුද්ධිමත්. සෑහෙන්න බුද්ධිමත්. කියන මෙහෙමයි කියන මගේ ශ්‍රාවකයන්ගේ හැටි. කියනවා මේ සකුළුදායි මගේ ශ්‍රාවකයෝ ඉන්නවා දවසකට බත් කටක් විතරක් වළඳලා ඉන්න අය. මගේ ශ්‍රාවකයෝ ඉන්නවා දවසකට බෙලි ගෙඩියක ප්‍රමාණය විතරක් දානෙ ගන්න අය. මගේ ශ්‍රාවකයෝ ඉන්නවා දවසකට බෙලි ගෙඩියකින් භාගයක් විතර දානෙ ගන්න අය. මම දවසකට සමහර දවස්වලට පාත්‍රයේ පිරෙන්න දානෙ ගන්න කෙනෙක්. බුදුරජාණන් වහන්සේ කියන මම සමහර දවස්වලට පාත්‍රයේ පිරෙන්න දානෙ අරගෙන වළඳනවා. ඉතින් එහෙමනම් බා කෙරෙහි චුට්ටක් වළඳන කෙනෙක් කෙරෙට පැහැදුනා නම් ඒ ශ්‍රාවකයෝ කලකිරෙනවනේ. ඒ ශ්‍රාවකයෝ මං ගැන පැහැදිලා තියෙන්නේ ඒකට නෙවෙයි කිව්වා. ඊළඟට කියනවා සකුළුදායි මගේ ශ්‍රාවකයෝ ඉන්නවා අමුසෝහනට ගිහින් රෙදි කෑලි අහුල්ලගෙන ඇවිල්ලා කහල ගොඩවල් වලට තියෙන රෙදි කෑලි අහුල්ලගෙන ඇවිල්ලා ඒ වයින් සිවුරු මහලා පොරෝගෙන ඉන්න ශ්‍රාවකයෝ ඉන්නවා. මම මේ ගිහි ගෙවල් වල පින්වතුන් විසින් සකස් කරලා දෙන හොඳ සිවුරු මම පොරවනවා. එතකොට ලැබිච්ච සිවුරෙන් සතුට වෙනවා කියලා ශ්‍රාවකයෝ පැහැදිලා හිටියනම් ඕකෙදි කලකිරෙනවනේ. මාගෙන ශ්‍රාවකයෝ පැහැදුනේ ඒකටත් නෙවෙයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සකුළුදායි මගේ ශ්‍රාවකයෝ ඉන්නවා ගෙපිලි වලින් පිණ්ඩපාති ගිහින් ලැබෙන ඊතා කරකස ආහාරයකින් පවා වළඳලා සන්තෝෂින් ඉන්නවා. ලැබෙන කරකස ආහාරේ පවා වළඳලා සන්තෝෂින් ඉන්නවා. හැබැයි ඉතින් එහෙම කිව්වහම මේ පින්වතුන් කල්පනා සතුටු වෙන්න ඕනේ මේ අපේ රටේ අදටත් ඉන්නවා ඒ වගේ ස්වාමීන් වහන්සේලා. මම දන්න සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා පින්ඩපාතෙන් ජීවත් වෙන. සමහර දවස්වලට දානෙට හම්බ වෙන්නේ සීනි ඉදියප්පයි. සමහර දවස්වලට සීනි පානුයි. වළඳලා බණ භාවනා කරගෙන ඉන්නවා. අදටත් ඉන්නවා බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ. ඉතින් කියනවා නමුත් සකුළුදායි මම එහෙම නෙමෙයි. මම
ආරාධනා පිළි අරගෙන ගෙවල් වලට වැඩම කරලා තියෙනවා. එතකොට මිනිස්සු මට රසවත් දානේ පූජා කරන මම ඒක වළඳනවා. එහෙමනම් ඉතින් අර ලැබිච්ච පින්ඩපාතෙන් සතුටු වෙන අය මං ගැන කලකිරිනවනේ. ඒ නිසා මා තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදිලා තියෙන්නේ තථාගතයන් වහන්සේ ලැබිච්ච පින්ඩපාතෙන් සතුටු වෙන කෙනෙක් හැටියට නෙවෙයි. ඊළඟට කියනවා කුටි. කුටි ගැන කියනවා බුදුරජාණන් වහන්සේ වදාළ උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස් ඉන්නවා. වැස්ස කාලෙට විතරයි වහලක් යටට යන්නේ. වස් කාලෙට විතරයි. අනිත් මාස 8ම ගස් යට එලි මහණි කල් ගෙවන. කුටියක් නැතුව. ඉතින් ඒ බඳු ශ්‍රාවකයෝ ඉඳෙද්දී බුදුරජාණන් වහන්සේ වදාලා උන්වහන්සේ එහෙම නෙමෙයි සමහර දවස් වලට ප්‍රාසාද වගේ තියෙන තැන්වල හොඳට පිළියෙල කරපු ගෙවල් වල උන්වහන්සේ දවස ගෙවනවා. එහෙනම් ශ්‍රාවකයෝ ඒ කෙරෙහි කලකිරෙන්න එපාය. මගේ ශ්‍රාවකයෝ ඒකට කලකිරෙන්නේ නැහැ කියනවා. ඒකට පහදින්නෙත් නැහැ කියනවා. ලැබිච්ච කුටියකින් සතුටු වෙනවා කියලා නෙමෙයි කියනවා මගේ ශ්‍රාවකයෝ මං ගැන පහදින්නේ. කියනස් මගේ සමහර ශ්‍රාවකයෝ ඉන්නවා කොච්චර විවේකයෙන් යුක්තද කියන්නේ මහා වනාන්තරයේ ගිහින් ජීවත් වෙනවා. පිරිසක් මැද්දට එන්නේ මාසයට දෙපාරයි ඒ පෝය කරන්න විතරයි. උපෝසතය කරන්න විතරයි එන්නේ. අනිත් දවස් වලට මහා වනාන්තරේ ඉන්නවා. අන්න ඒකයි කිව්ව විවේකී. ඉතින් ඒ බඳු දැන් බුදුරජාණන් වහන්සේ විවේකයෙන් ඉන්න නිසා පහදිනවා කියනවනම් මට එහෙම විවේකයක් නැtei කිව්වා. සමහර දවස් වලට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා රාජ මහා මාත්‍යවරුත් එක්ක මට දවස ගෙවන්න වෙනවා. එහෙමනම් ඒ ගැන පහදිනවා නම් ඒ පැහැදිල්ල නැතුව යනවනේ. කියලා ඒ කරුණු පහ බුදුරජාණන් වහන්සේ එකඟ වුණේ නැහැ. කිව්වා මගේ ශ්‍රාවකයේ පහදින්නේ වෙන කරුණු පහකට. එහෙනම් මතක තියාගන්න අපි පැහැදිය යුත්තේ බුදුරජාණන් වහන්සේ ගැන කුමකටද කියලා. වෙන කරුණු පහකට. ඔන්න බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ තුල තිබෙන ඒ කරුණු පහ විස්තර කරනවා. දැන් එතකොට තමන් බුදුරජාණන් වහන්සේ දැන් මේ වෙන කවුරුවන් ශ්‍රාවකෙක් ශාස්ත්‍රුන් වහන්සේ ගැන කියනව නෙවෙයි. ශාස්ත්‍රුන් වහන්සේ විසින්ම තමන් වහන්සේ ගැන කියනවා මෙන්න මේ නිසයි මගේ ශ්‍රාවකයෝ පැහැදිලා තියෙන්නේ කියලා. දැන් එහෙමනම් අපිත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට ලෝකෙට පෙනී හිටිනවා නම් අපිත් බෞද්ධයයි කියා ගන්නවා නම් අපිත් පහදින්න ඕනේ අන්න ඒ කරුණ වලටයි. පළවෙනි එක කියනවා බුදුරජාණන් වහන්සේ කියන සකුළුදායි මගේ ශ්‍රාවකයෝ මගේ සිල්වත් ජීවිතයට පැහැදිලා ඉන්නවා. මොකක්ද මේ බුදුරජාණන් වහන්සේගේ සිල්වත් ජීවිතය? උන්වහන්සේ ප්‍රාණඝාතයෙන් වෙන් වෙච්ච, සොරකමෙන් වෙන් වෙච්ච, බ්‍රහ්මචාරී ජීවිතයක් ගෙවන, වචනයෙන් බොරු නොකියන, කේලාම් නොකියන, පරුස වචන නොකියන, හිස් වචන නොකියන, අර්ථවත් දේ විතරක් කතා කරන, අර්ථවත් විදියට ජීවිතේ පවත්වන, පාරිශුද්ධ ජීවිතයක් ගෙවන කෙනෙක්. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ සීලයට සමාන වූ සීලයක් තියෙන කෙනෙක් ලෝකේ වෙන හිටියේ නැහැ. උන්වහන්සේ තමයි සීලයෙන් අග්‍ර. ඒ නිසා අන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගන්නවා. මම සරණ ගියේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ ඊටාම උසස් සීලයකින් යුක්තයි කියලා. ඒ සීලය එතනින් නවතින්නේ නැහැ නේ. ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, බිසූපසේ පරිභෝග කිරීමේදී තියෙන සිල්වත් බව, මේ සෑම දෙයක්ම බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පරිපූර්ණයි. අන්න ඒ නිසා අන්නේ සිල්වත් බවින් යුක්තයි.
දැන් අපි මතක තියාගන්න ඕනේ පින්වතුනි මෙහෙම එකක්. අපට තීරුම් ගිහිල්ලා තියෙන කාරණයක් මේ කියන්නේ එකපාරට බැහැර කරන්න එපා මේ අදහස නෝන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. දැන් අපි ගමු මෙහෙම මුස්ලිම් අය අදහන්නේ මොකද්ද? අල්ලා විතරයි. වෙන ජරමර මුකුත් අදහනවද? නෑ. කතෝලිකය ගත්තොත් ජේසුස් විතරයි. අර යෙහෝවා විට්නස් කියලා කට්ටියක් ඉන්නවා යෙහෝවා විතරයි. බෞද්ධය ගත්තොත් අපි තිසරණයට එන්න කිව්වහම තිසරණට එන්නෙත් නෑ. මේ අදත් ලියු කැලලක් මට මේවලා තියෙනවා මේකේ තියෙනවා මේ කේන්දරගෙන ඔබ වහන්සේගේ පිළිගැනීම නොමැතිවුවත් මගේ පිළිගැනීම නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුගේ පිළිගැනීමක් නැති වුණත් කියලා ඒකට දාගන්න. සිදුවත් කුමරු ඉපදුන අවස්ථාවේ සුදවුන් රජතුමා ජ්‍යොතිෂ්‍ය ප්‍රයෝජනෙට ගත්ත නේද? දැන් මේගොල්ලෝ සරණ යන්නේ එතකොට සිදුවත් සුද්ධෝදන රජුරුවන්ගේ ධර්මයක්. සුදවුන් රජතුමා එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් නෙමෙයි ඒ අය සරණ යන්නේ. ඉතින් මේ වැඩසටහන් වලට කොච්චර ආවත් කනගාටුයි කියන්නේ ධර්මයෙන් නම් අවබෝධ කරන්න බෑ. ඊට වඩා හොඳ න්‍යායවිත් ඉන්න එක. සුද්ධෝදන රජුරුවන්ගේ ධර්මයක් නෙමෙයි අපි සරණ යන්නේ. සිද්ධාර්ථ කුමාරයා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් දැක්කනේ බෞද්ධයාගේ හැටි. තිසරණේ කියද්දි ධර්මයේ කියද්දි කැරකි යනවා. බුද්ධ ශාසනයට ඒ අයගෙන් අනතුරක් මිසක් බුද්ධ ශාසනයේ බැබලීමක් නැහැ. එතකොට බලන්න මේ බෞද්ධ ජනතාව කියාගෙන යන කාර්යයක් මේ කියන්නේ බෞද්ධ ජනතාව කියන කොයි ආගමෙනුත් කරන්නේ හොඳ නෙව. මතක තියාගන්න මේක කියන්නේ බෞද්ධය විතරයි. අනිත් කවුරුවත් කියන්නේ නැහැ. අනිත් අය කිව්වොත් කියන්නේ Tamanගේ බලය ලබා ගන්න තුරු විතරයි. ඒගොල්ලෝ බලවත් වෙනකන් විතරයි කියන්නේ. ඊට පස්සේ බෞද්ධයන්ටම තේරෙයි මොකද්ද වෙන්නේ කියලා. අපේ භාෂාවෙන් කියනවා නම් කාලයක් තිස්සේ බෞද්ධයන් බ්‍රේන් වොෂ් කරලා. ඒ කියන්නේ මොළේ හොදලා. ඒ නිසා තේරෙන්නේ නැහැ තිසරණයේ තුල ඉන්නේ කොහොමද කියලාවත් තේරෙන්නේ නැහැ. තිසරණයට එන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියන බුදුදහමත් එකයි අනිත් ආගම් එකයි ඔක්කොම යහපත කරන්නේ. හැබැයි මේක කියන්නේ කවුද? බෞද්ධයා විතරයි. මම මුස්ලිම් වැඩසටහන් ශ්‍රවණය කරන කෙනෙක් කිසිම මුස්ලිම් භක්තිකයෙක් කියන්නේ නැහැ ඒක. ඒ අය ඔක්කොම කියන්නේ අල්ලා ගාවට සීල දිනා ගන්න. කිසිම ක්‍රිස්තියානි භක්තිකයෙක් කියන්නේ නැහැ ඒක. එතකොට මේ පැහැදිලි ශ්‍රද්ධාවකට පැමිණිච්ච නැති රූකඩ බවට පත්වෙච්ච බෞද්ධ ජනතාව තමයි ඒක කියාගෙන ගිහින් බුද්ධ ශාසනයට හානි කරන්නේ. එහෙම කියාගෙන යන එකට බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණයට පහර වදිනවා. උන්වහන්සේගේ සීලයට පහර වදිනවා. උන්වහන්සේගේ ගුණයට පහර වදිනවා. උන්වහන්සේගේ ධර්මයේ ඉලක්කයට පහර වදිනවා. උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට පහර වදිනවා. ඒ සියලුම පහරවල් ගහන්නේ අර බෞද්ධ ජනතාව. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ ශාසනීය අතුරුදහන් වේගන යන්නේ බෞද්ධ ජනතාව තුන් සරණේට පැමිණිච්ච නැති නිසා. වෙන කරුණක් නිසා නෙමෙයි. කොටින්ම කොච්චර කිව්වත් නෝන මදිකම කියන්නේ තුන් සරණේට එන්නෙම නැහැ. කැරකි අර ගත්තු මතවාද කරාම යනවා. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කරා යන්න බෑ. සෝතාපන්න වෙන්න බෑ එහෙම කෙනෙකුට. කොටින්ම සද්ධානුසාරී වෙන්නත් බෑ. සෝතාපන්න වෙන්න ඉස්සෙල්ලා තියෙනවනේ පියවර දෙකක්. සද්ධානුසාරී වෙන්න ඕනේ. ධම්මානුසාරී වෙන්න ඕනේ. සද්ධානුසාරී වෙන්නත් බෑ. ධම්මානුසාරී වෙන්නත් බෑ. නිකන් කටින් තිසරණේ කිව්වට වැඩක් නැහැ. පිහිටන්නේ නැහැ. ඉතින් මේ නිසා අපි මේ අනතුරු තීරුම් ගන්න ඕන. තීරුම් අරගෙන මේ දුර්ලභ මනුස්ස ජීවිතේ තමන් සරණ ගියපු බුදුරජාණන් වහන්සේව අවබෝධ කරගන්න ඕනේ. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ කෙරේ පහදින්නේ සීලෙන්. ඊළඟට පහදින්නේ මේක හරි ලස්සන වචනයක් තියෙනවා. අභික්ඛන්තේ ඥාන දස්සනේ
සම්භාවෙන්ති තථාගතයන් වහන්සේ කෙරෙහි තියෙන සුන්දර වූ ඥානය ගැන සම්භාවනා කරනවා ගෞරව දක්වනවා කොහොමද බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්මයි මේ ධර්මයේ දේශනා කළේ උන්වහන්සේ අවබෝධයෙන්මයි ශ්‍රාවකයන්ට ධර්මයේ දේශනා කළේ උන්වහන්සේ කරුණු සහිතවමයි ශ්‍රාවකයන්ට ධර්මයේ දේශනා කළේ උන්වහන්සේ ප්‍රාතිහාර්ය සහිතවයි ශ්‍රාවකයන්ට ධර්මයේ දේශනා කළේ අන්නේ තථාගතයන් වහන්සේගේ ඒ අවබෝධය කෙරෙහි අන්න පහදිනවා එතකොට බලන්න ශ්‍රාවකෙක් පහදින්න ඕනේ එහෙනම් අපි පහදින්නේ සුද්ධෝදන රජුරුවන්ගේ ධර්මයකට සුද්ධෝදන රජුරුවත් ඒ ධර්මය අල්ලගෙන හිටියද නෑ බුදුරජාණන් වහන්සේ ගිහින් චතුරාර්ය සත්‍ය ගැන කියනකට අර කලින් ගත්ත බමුණු ධර්ම ඔක්කොම අතෑරලා සෝතාපන්න වුණා. සෝතාපන්න වෙලා නැවතුණාද? නෑ අරහත්ත්වයටපත් වෙලා පිරිනිවන් පෑවා. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න අපි සරණ යන්නේ මොකද්ද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා අන්න ශ්‍රාවකෙක් පහදිනවා තථාගතයන් වහන්සේගේ අවබෝධ ඥානය ගැන. තුන්වෙනි කරුණ තථාගතයන් වහන්සේගේ අදි ප්‍රඥාව ගැන පහදිනවා. අදි ප්‍රඥාව ගැන තියෙන්නේ මෙහෙමයි. දැන් අපි දන්නවා උන්වහන්සේ වැඩ සිටියේ අවුරුද්දක් දෙකක් නෙවෙයි. සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ සම්බුදු කෙනෙක් හැටියට ලෝකයට ප්‍රතිඥා දීලා අවුරුදු කීයක් වැඩ හිටියද? අවුරුදු 45ක් වැඩ හිටියා. මේ කාල පරිච්ඡේදයේදී බුදුරජාණන් වහන්සේට තරම් අභියෝග උන්වහන්සේ වටන්න තරම් මහන්සි ගත්තු උන්වහන්සේගේ ජීවිතයට හානි කරන්න තරම් විශාල බලවේග තිබුණ බුදුරජාණන් වහන්සේට විරුද්ධව. නමුත් මේ සියලු බලවේග යටපත් වෙලා බුදුරජාණන් වහන්සේ ජයගත්තේ හැම එකෙම උන්වහන්සේගේ අදි ප්‍රඥාවෙන්. අන්න ඒ නිසා තථාගතයන් වහන්සේගේ අදි ප්‍රඥාව ගැන ශ්‍රාවකයෝ පහදිනවා. බුදුරජාණන් වහන්සේගේ එතකොට උන්වහන්සේගේ අදි සීලය ගැන පහදිනවා. උන්වහන්සේගේ ඥාන දර්ශනය ගැන පහදිනවා. උන්වහන්සේගේ අදි ප්‍රඥාව ගැන පහදිනවා. එතකොට කරුණු කීයක්ද? 3යි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ඔන්න බලන්න පැහැදීම ගැන කියද්දි අද උදේ පාන්දර රත්නපුරේ ඉඳලා සදහවත් පින්වත්ෙක් මාව හම් වෙන්නා පොඩි බෑග් එකක චූටි පාසලයක් අරගෙන. ඇවිල්ලා මට කිව්වා ස්වාමීනි මේකේ තියෙන්නේ මගේ කේන්දරේ. මම මේක පුච්චලා දානවා කිව්වා මේ හිටියද. මම තිසරණේ පිහිටියා කිව්වා. අන්න බලන්න තිසරණේ පිහිටන අය. ඒ කියන්නේ අපි මේ ගත කරන්නේ తాවකාලික ජීවිතයක්. తాවකාලික ජීවිතයක්. නමුත් අපිට මෙතනදී වැදගත්ම දේ මොකද්ද? තිසරණේ පිහිටීම මේ අවස්ථාව ලේසියෙන් ලැබෙන්නේ නැහැ. මේක කිව්වට තේරෙන්නේ නැහැ. කේන්දර නම් හැමදෑම ලෝකේ තියෙනවා. හැමදෑම තියෙනවා. හැම තැනම තියෙනවා. ඔය ධර්මයේ ඔය නැකත් ගැන, සුබ නිමිති ගැන, අద్භූත දේවල් පස්සේ යන්නේව ගැන මෙයා මේ ලෝකේ ඕනම අස්සම් මුල්ලන් නැහැ. අප්‍රිකාවට ගියත් තියෙනවා. නමුත් චතුරාර්ය සත්‍ය ධර්මය හැමතැනම නැහැ. හැමදේම නැහැ. ඒක තියෙන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක් තුල පමණයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා සකුළුදායි මගේ ශ්‍රාවකයෝ මා ළඟට එනවා. ඔන්න උන්වහන්සේ ළඟට යන හේතුව දුකටපත් වෙලා දුකෙන් පීඩා විඳලා මගේ ළඟට ඇවිදින් දුක්ඛ ආර්ය සත්‍ය ගැන අහනවා. එතකොට තථාගතයන් වහන්සේ දුක්ඛාර්ය සත්‍ය විස්තර කරලා දෙනවා. එතකොට ශ්‍රාවකයෝ සතුටු වෙනවා. අනේ අපට දුක අවබෝධ වුණා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ගාවට එනවා ශ්‍රාවකයෝ දුක හටගන්න හේතුව ගැන අහගෙන. එතකොට බුදුරජාණන් වහන්සේ දුක හටගන්න හේතුව විස්තර කරලා දෙනවා. එතකොට
ඒ ශ්‍රාවකයා ඒ හේතුව ප්‍රහාණය කළ සන්තෝෂ වෙනවා. අනේ අපි දුකෙන් දුක හටගන්න හේතුව නැති කළා බුදුරජාණන් වහන්සේ නිසා කියලා. ඊළඟට ශ්‍රාවකයා විදිහින් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා දුක්ඛ නිරෝධය ගැන. ඉතින් බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරන හැටි කියලා දෙනවා. එතකොට ශ්‍රාවකයෝ පහදිනවා අනේ දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරන හැටි මගේ ශාස්ත්‍රුන් වහන්සේ මට කියලා දුන්නා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ගාවට එනවා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව ගැන අහන්න. එතකොට බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. අන්න ශ්‍රාවකයෝ පහදින තැන ඊළඟට. කොතනද පහදින්නේ? චතුරාර්ය සත්‍ය ගැන. එතකොට බලන්න මේ කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශය කරන්නේ. තමන් වහන්සේ ගැන ශ්‍රාවකයෝ පහදින්නේ මෙහෙමයි කියලා. තමන් වහන්සේගේ අදිශීලයේ ගැන, ඥාන දර්ශනය ගැන, අදි ප්‍රඥාව ගැන, චතුරාර්ය සත්‍ය ගැන ඔන්න පහදින්න ඕන කාරණාවල්. ඊළඟට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදිනවා. උන්වහන්සේ කියනවා සකුළුදායි මම මගේ ශ්‍රාවකීන්ට දුක අවබෝධ කිරීම පිණිස වැඩපිළිවෙලක් කියා දීලා තියෙනවා. අන්නේ වැඩපිළිවෙල ගැන පහදිනවා. කොහොමද මේ පහදින්නේ? බුදුරජාණන් වහන්සේ විස්තර කළා දෙනවා දුක අවබෝධ කිරීමේ වැඩපිළිවෙල හැටියට සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨාන කිව්වේ තමන්ගේ මේ ශරීරය ගැන වීරියෙන් නුවණින් සිහිය පිහිටුවාගෙන ඉන්න හැටි කියලා දෙනවා. මේ ආයතන ඔස්සේ ඇතිවෙන විඳීම ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගන්න විඳීම ගැන වීරියෙන් සිහියෙන් නුවණින් ඉන්න හැටි කියලා දෙනවා. හිතේ ක්‍රියාකාරීත්වය ගැන සිහියෙන් නුවණින් වීරියෙන් බලන හැටි කියා දෙනවා. ඊළඟට මේ පංච උපාදානස්කන්ධය ගැන පටිච්ච සමුප්පාදය ගැන කියලා දෙනවා. මේ ඔක්කොම මොනවද? සතර සතිපට්ඨාන ගැන කියලා දෙනවා. ඒ විදිහට ශ්‍රාවකයෝ අනුගමනය කරගෙන ගියාම සතිපට්ඨානෙ මුල් කරගෙන ඒ ශ්‍රාවකයෝ අරහත්ත්වයටපත් වෙනවා. අන්න බලන්න ප්‍රතිපදාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මගේ ශ්‍රාවකයන්ට මං කියලා දෙනවා සතර සම්‍යක් ප්‍රධාන වීරිය ගැන. දැන් බලන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේ තරම් මේ වීරිය ගැන කතා කරපු වෙන කෙනෙක් ලෝකේ නැහැ. අපි දැන් අද ඒ වීරිය මොකද්ද කියලා තේරෙන්නේ නැති ගානට ඇවිල්ලා. ඒ මොකද? අපට මෙච්චර කල් තියෙන්නේ පින්වතුනි අපට ලැබුණේ අවබෝධ කරන බුදුදහමක් නොවේ. ලැබුණේ මොකද්ද? පතන ධර්මයක්. පතන බුදුදහමක්. පත ගියා. ලොකු මල් පූජාවල් යනවා. ඔන්න රැල්ලට ගිහිල්ලා හොගාලා පතනවා. ඔන්න තව මොකක් හරි පූජාවක් යනවා. ඔන්න රැල්ලට ගිහිල්ලා හොගාලා පතනවා. ඔහොම පත ගිහිල්ලා බැලුවට පස්සේ සෙනග ගොඩේ තෙරපිලා විතරයි. අවබෝධ කරපු කිසිම දෙයක් නැහැ. ඒ පතන බුදුදහමක් නෙවෙයි මේක කියන්නේ. මේක කියන්නේ මොකද්ද? අවබෝධ කරන බුදුදහමක්. ඒ අවබෝධ කරන බුදුදහමට තමයි වීරිය ආйти. පතන බුදුදහමට ඒකට ආගමක් ඕනේ නැහැ. ඒක බොහොම ලේසි එකක් පතන එක. ඒකට වීරියක් ඕනෙත් නැහැ, නුවණක් ඕනෙත් නැහැ, බුද්ධියක් ඕනෙත් නැහැ, සිහි කල්පනාව ඕනෙත් නැහැ. දැන් අපි ගමු සායි බබා අදහන අය. ඔන්නේ ආඥා මේ මොනවද කියන්නේ? භජන් කියලා. භජන් කිය අප්පුඩි ගහ ඉල්ලනවා. ලේසිද අමාරුද? හරිම ලේසි. වෙලාවට ගිහින් වාඩි වෙලා ඔය සින්දුවක් කියලා අප්පුඩි ගහලා ඉල්ලන එක තියෙනවා. ඔබ දැකලා ඇති කෝච්චි වල බස් වල යනකොට සින්දු කිය අප්පුඩි ගහ ඉල්ලන අය. ඒකමයි අර කරන්නේ. වෙනස මොකක්ද ඒකෙදි? අත නම්බුයි පොඩ්ඩක් ඉංග්‍රීසි කතා කරනවා එච්චරයි. නමුත් හිඟා කෑම දෙකම. එතකොට බලන්න දේවාලයකට ගිහින් පූජාවක් තියනවා කියම ලේසිද අමාරුද? යයි වීරියක් ගැන කොහෙද කතා කරන්නේ? මොකවත් නෑ ගියා ඉල්ලුවා.
පල්ලියක ගිහලා යාඥාවක් කළා කියමු. ලේසිද අමාරුද? ඒවට සුදුසුකම් ඕනේ නැහැ. එකම සුදුසුකමයි ඕනේ. මොකද්ද? මොලේ නැතිකම. ඒක විතරක් තිබුණොත් ඇති ප්‍රමාණවත්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට එහෙම බෑ. මේකට ප්‍රඥාවන්ත වෙන්න ඕන. සිහිනුවණ තියෙන්න ඕන. වීරිය තියෙන්න ඕනේ. අවබෝධය තියෙන්න ඕනේ. යමක් නුවණින් අවබෝධ කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. මේ ඔක්කොම අවශ්‍යයි. දකින අවබෝධ කරන බුදුදහමට ඒ ඔක්කොම අවශ්‍යයි. එහෙම නැතුව අවබෝධ කරන්න බෑ. ධර්මයේ හැසිරෙන පින්වතුන්ට මේක තේරෙනවා ඇති මම මේ කියන එක. කොච්චර වීරියකින්ද, කොච්චර සිහියකින්ද, කොච්චර නුවණකින්ද, කොච්චර කැපවීමකින්ද මේක කරන්න තියෙන්නේ කියලා. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ තමන්ගේ ධර්මයේ තියෙන්නේ කාටද? ප්‍රඥාවන්තයින්ට. ප්‍රඥාවන්තයින්ට තියෙන්නේ. ප්‍රඥාවන්තයා හොයන්න තියෙන්නේ එකම ක්‍රමයකින්. ප්‍රඥාවන්තයා රූපෙන් හොයන්න බෑ. ප්‍රඥාවන්තයා උගත්කමින් හොයන්න බෑ. ප්‍රඥාවන්තයා සල්ලි වලින් හොයන්න බෑ. ප්‍රඥාවන්තයා කුලයෙන් හොයන්න බෑ. එකම ක්‍රමයකින් හොයන්න පුළුවන්. ප්‍රඥාවන්තයාට මේ චතුරාර්ය සත්‍ය තේරෙනවා. ඔන්න හොයන තැන. එකම ක්‍රමයයි තියෙන්නේ. ප්‍රඥාවන්තයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා. එයාට කිව්වහම මේක තේරෙනවා. අන්න ඒකින් විතරමයි ප්‍රඥාව මනින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න ශ්‍රාවකයන්ට වීරිය ගැන කියලා දෙනවා. මොකද්ද වීරිය? උපන් අකුසල් ප්‍රහාණය කිරීමේ වීරිය. නූපන් කුසල් නූපන් අකුසල් නූපද වීමේ වීරිය. උපන් කුසල් දියුණු කර ගැනීමේ වීරිය. නූපන් කුසල් උපදවා ගැනීමේ වීරිය. අන්නේ වීරියේ පිහිටලා ශ්‍රාවකයෝ අරහත්ත්වයටපත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා උන්වහන්සේ ශ්‍රාවකීන්ට උගන්වලා තියෙනවා ඉද්ධිපාද 4. මොකද්ද? ඉර්ධිපාද 4. එහෙමනම් මේ 4 ඉර්ධිපාද බුදුරජාණන් වහන්සේට විතරක් නෙමෙයි තිබිය යුත්තේ ශ්‍රාවකීන්ට. පාද කියන්නේ කකුල්. ඉර්ධි කියන්නේ ඉර්ධි බලය. මේ හැම එකක්ම මේ විස්තර කරනවා ඉර්ධි බලය. ඉර්ධියක්. දැන් අපි කියනවා නම් කෙනෙක් නිවන කරා යනවා කියලා එයාගේ ජීවිතය තුළ සිද්ධ වෙන හාස්කමක් ඒක. ඒකට හේතු වන මූලික වන කරුණු කීයක් තියෙනවද? 4ක් තියෙනවා. ඡන්ද ඉද්ධිපාද. ඒ කියන්නේ බලවත් කැමැත්ත මුල් කරගෙන සතර සතිපට්ඨානය වඩනවා වීරියකින්. එතකොට ඡන්ද ඉද්ධිපාද. බලවත් අදිෂ්ඨානයක් මුල් කරගෙන සතර සතිපට්ඨානය වඩනවා වීරියකින්. ඒක විරිය ඉද්ධිපාද. බලවත් වීරියක් මුල් කරගෙන සතර සතිපට්ඨානය වඩනවා වීරියකින්ම. අරක ඡන්ද චිත්ත ඉද්ධිපාද අදිෂ්ඨානය. වීරිය ඉද්ධිපාද. ඊළඟට නුවණින් විමසනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස නුවණින් විමස සතිපට්ඨානෙ වඩනවා. විමර්ශා ඉද්ධිපාද. මෙන්න මේ ඉද්ධිපාද 4 දියුණු කළා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නිකලෙස් බවට පත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පංච ඉන්ද්‍රිය. පංච ඉන්ද්‍රිය උන්වහන්සේ අපිට උගන්වලා තියෙනවා. මොනවාද පංච ඉන්ද්‍රිය? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ශ්‍රද්ධාව දැක්ක යුත්තේ කොහේද? පිළිතුර මතක තියාගන්න. මේක දේශනාවේ තියෙන එකක්. ශ්‍රද්ධාව දැක්ක යුත්තේ කොහේද? සෝතාපට්ටි අංගවල. කොහෙද දැක්ක යුත්තේ? ඒ කිව්වේ නියම තිසරණේ තියෙන්නේ සෝතාපන්න කෙනෙක් තුල. නියම තිසරණේ පිහිටන්නේ වෙනස් නොවන විදියට ස්ථිරව තිසරණේ පිහිටන්නේ කා තුලද? සෝතාපන්න කියලා තුලයි. යාගේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා. විචිකිච්ඡා ප්‍රහාණය වෙනවා. සීලබ්බත පරාමාස ප්‍රහාණය වෙනවා. අන්න එයා තුල තමයි කාටවත් වෙනස් කරන්න බැරි
මේ දෙවියන් බබුන් මරුන් සහිත ලෝකේ ශ්‍රමණ බ්‍රහ්මණයන් සහිත ලෝකේ කිසිම මතයකට වෙනස් කරන්න බැරි විදියට තිසරණේ පිහිටන්නේ සෝතාපන්න කෙනා තුල. අන්නේ ලක්ෂණේ සද්ධානුසාරී කෙනා තුලත් පිහිටන්න පටන් ගන්නවා. ධම්මානුසාරී කෙනා තුලත් පිහිටන්න පටන් ගන්නවා. අන්නේ ශ්‍රද්ධාව තුල මොකද්ද තියෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ අවබෝධී විශ්වාස කිරීම. ශ්‍රද්ධාව. ඊළඟට විරිය. එයා තුළ තියෙන අභ්‍යන්තරයෙන්ම සකස් වෙච්ච වීරියක් මේ අකුසල ධර්ම ප්‍රහාණය කරන්න. සද්දා විරිය. සති. එයා නිතරම සිහිය පිහිටවනවා සතිපට්ඨානේ. සද්දා විරිය සති. සමාධි. සතිපට්ඨානේ තුල එයා හැමතිස්සෙම සිත එකඟ කරන්න මහන්සි ගන්නවා. සමාධි. ප්‍රඥා. ආරි සත්‍ය ගලප ගන්නවා. මෙන්න මේවා පංච ඉන්ද්‍රිය. පංච ඉන්ද්‍රිය ටිකෙන් ටික සද්ධානුසාරී එක්කනට චුට්ටක් පිහිටනවා. ධම්මානුසාරී එක්කනට ඊට වඩා ටිකක් වැඩි පිහිටනවා. සෝතාපන්න කෙනාට ස්ථිරව පිහිටනවා. එතන ඉඳලා ඒක තමයි වැඩෙන්නේ. එතකොට ඒකට කියනවා ඒක වර්ධනය වෙනකොට ඒක පංච බල. සද්දා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කියා දීලා තියෙනවා සප්ත බොජ්ජංග. චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට උපකාර වන අංග. පළවෙනි එක තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට උවමනා ආකාරයට සතිපට්ඨානේ වඩනවා. ඒක සති සම්බොජ්ජංගය. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වෙන ආකාරයට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනාව බලවත්ව වඩනවා නෝනින් විමසීමස. ඒක ධම්මවිචේ සම්බොජ්ජංගය. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන ආකාරයට මානසික වීරිය ඇති කරගන්නවා. ඒක විරිය සම්බොජ්ජංගය. එතකොට අකුසල ධර්ම ප්‍රහාණය වෙනවා Tamanට තේරෙනවා. සීල සමාධි ප්‍රඥා වැඩෙනවා. එතකොට මොකද වෙන්නේ? ප්‍රීතියක් හට ගන්නවා චතුරාර්ය සත්‍ය අවබෝධය මුල් කරගෙන. ඒක පීති සම්බොජ්ජංගය. එතකොට කයයි හිතයි සැහැල්ලු වෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධය මුල් කරගෙන. ඒක පස්සද්ධි සම්බොජ්ජංගය. එතකොට චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙනවා මේ දුක ගැන අවබෝධ කිරීම පිණිස, සමුදය ප්‍රහාණය කිරීම පිණිස, නිරෝධය සාක්ෂාත් කිරීම පිණිස, මාර්ගයේ වැඩිම පිණිස. එතකොට සමාධි සම්බොජ්ජංගය ඇති වෙනවා. ඒ සමාධිය ඇති වෙනකොට සමාධියට ඇලෙන්නේ නැහැ. එයි සමාධිය වඩන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස. එතකොට හිත උපේක්ෂාවටපත් වෙනවා. උපේක්ෂාවට ඇලෙන්නෙත් නැහැ. උපේක්ෂාව වඩන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස. අන්නේ කෙනා බුද්ධංග ධර්ම හත ඔය කියපු සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන බුද්ධංග ධර්ම වඩනකට එයා අරහත්ත්වයටපත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාලා තමන්ගේ ශ්‍රාවකයන්ට කියා දෙනවා පළවෙනි ධ්‍යානෙ ඇති කරගන්න හැටි. පංච නීවරණ යටපත් කරලා පළවෙනි ධ්‍යානෙ ඇති කරගන්න හැටි කියා දෙනවා. තමන්ගේ ශ්‍රාවකයන්ට කියා දෙනවා විතක්ක ਵਿਚාර සංසිඳවල දෙවෙනි ධ්‍යානෙ ඇති කරගන්න හැටි. තමන්ගේ ශ්‍රාවකයන්ට කියා දෙනවා ප්‍රීතිය අතහැරලා තුන්වෙනි ධ්‍යානෙ ඇති කරගන්න හැටි. තමන්ගේ ශ්‍රාවකයන්ට කියා දෙනවා සැපය අතහැරලා උපේක්ෂාවටපත් කළා හතරවෙනි ධ්‍යානෙ ඇති කරගන්න හැටි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තමන්ගේ ශ්‍රාවකයන්ට ඊළඟට කියා දෙනවා මේ කයෙන් මනෝකය පිට කරන හැටි. කොපුවකින් කඩුව ඇදලා ගන්නවා වගේ. තනකොළ ගහකින් තනකොළ බොඩේ ඇදලා ගන්නවා වගේ. පෙට්ටියකින් සර්පෙක් ඇදලා ගන්නවා වගේ. මනෝකය මේ ශරීරයෙන් මනෝකය ඇදලා ගන්න හැටි හතරවෙනි ධ්‍යානය දිනු කළා ලබා ගන්න හැටි ශ්‍රාවකයන්ට කියා දෙනවා. ඊළඟට ශ්‍රාවකයන්ට කියා දෙනවා 이르දි ප්‍රාතිහාර්ය ලබා ගන්න හැටි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට උගන්වලා තියෙනවා මේ කියන්නේ. ශ්‍රාවකයන්ට තථාගතයන් වහන්සේ උගන්වලා තියෙනවා දිව්‍ය ශ්‍රවණය ලබා ගන්න හැටි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට උගන්වලා තියෙනවා අනුන්ගේ සිත් සතන් දකින්න හැටි.
ඒ වගේම ශ්‍රාවකයන්ට උගන්වලා තියෙනවා පෙරවිසූ ජීවිත අවබෝධ කරගන්න හැටි. මේ අසවල් කාලේ මම මේ විදිහට ඉපදිලා හිටියා කියලා තමන්ගේ ජීවිතේ ආපස්සට විමසලා බලන හැටි පවා උගන්වලා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙනවා දිවසින් ලෝකේ දිහා බලන හැටි, සත්‍යයන් චුත වෙන හැටි, සත්‍යයන් උපදින හැටි. ඊළඟට බලලා තියෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙනවා ආශ්‍රයයන් සේ කරලා නිවන් අවබෝධ කරගන්න හැටි. එතකොට බලන්න උදායට කියන උදායි මෙන්න මේ කරුණු පහට කියනවා. ඒ කියන්නේ පළවෙනි එක බුදුරජාණන් වහන්සේගේ අදිශීලය ගැන ශ්‍රාවකයන් පහදිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ඥාන දර්ශනය ගැන ශ්‍රාවකයන් පහදිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ අදි ප්‍රඥාව ගැන ශ්‍රාවකයන් පහදිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම ගැන පහදිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ උගන්වූ ප්‍රතිපදාව ගැන පහදිනවා. ඒ ප්‍රතිපදාව තමයි අපි දැන් මෙච්චරලා විස්තර කරේ. එතකොට බලන්න මේ ලෝකේ මේ ලෝක ඉතිහාසයේ මේ මනුස්ස වර්ගය අතර කිසිවෙක් ශ්‍රාවකීන්ට ඔච්චර දෙයක් කියා දීලා තියෙනවද? කිසිවෙක් කියා දීලා නැහැ. බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන වඩන හැටි කියා දීලා තියෙනවා. ඊළඟට සතර සම්‍යක් ප්‍රදාන වීරිය ඇති කරගන්න හැටි කියා දීලා තියෙනවා. ඉර්ධිපාද ගැන කියා දීලා තියෙනවා. පංච ඉන්ද්‍රිය ගැන කියා දීලා තියෙනවා. පංච බල ගැන කියා දීලා තියෙනවා. සප්ත බොජ්ජංග කියා දීලා තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියා දීලා තියෙනවා. ඊළඟට මනෝමය ඉද්ධි ඥානය කියා දීලා තියෙනවා. ඉද්ධි විද ඥානය කියා දීලා තියෙනවා. දිව්‍ය ශ්‍රවණය කියා දීලා තියෙනවා. දිබ්බ චක්කු ඇති කරගන්න කියා දීලා තියෙනවා. ඉන්ද්‍රිය පරව පරියත් ඥානය ඇති කරගන්න, පරචිත්ත විඥාන ඥානය ඇති කරගන්න කියා දීලා තියෙනවා. ඊළඟට පුබ්බේ නිවාසානුසුත ඥානය ලබා ගන්න කියා දීලා තියෙනවා. ඊළඟට චතුූපපාත ඥානය ලබා ගන්න හැටි කියා දීලා තියෙනවා. ආසවක්ඛේ ඥානය හැටි කියා දීලා තියෙනවා. එහෙමනම් බලන්න මේ මනුස්ස බුද්ධියට ලබා දිය යුතු ඉහළම ගෞරවය ලබා දීලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි. අපි මතක තියාගන්න ඕනේ වෙන කිසිම ආගමක කෙනෙක් ඒක කළා නැහැ. අපේ රටේ ඉන්න මේ නුවණ මද වූ මද නුවණින් යුක්තව මොලේ සෝදාපාලුට ලක් වෙච්ච බෞද්ධයන්ට තේරෙන්නේ නැති වුණාට මේක තේරෙන අය ඉන්නවා. බුදුරජාණන් වහන්සේ තරම් මේ කාරණේදී අවබෝධ කරපු වෙන කෙනෙක් නේ. අපි නිකමට කල්පනා කළොත් මොහොමඩ් ගැන. එයා මිනී මරපු කෙනෙක්. මිනී මරන්න අවවාද කරපු කෙනෙක්. අන්තිමට මොකද කළේ? ජිහාඩ් කියලා ආගමික නීතියක් දැම්මා. ආගම වෙනුවෙන් මිනී මරාපන් කියලා. අපි ගත්තොත් අනිත් ආගම් ඒ ආගනුත් එහෙමයි. ඒ ආගම් නාමෙන් කී දෙනෙක් නම් මේ ගින්නට පිච්චිලා මැරිලා තියෙනවද? කතෝලික ආගම ඉතිහාසය දන්නේ නැහැ දන්නවා. පල්ලියේ නියෝගෙ මත ගිනි තියලා කොච්චර මැරුවද? මහලුක කාරණාවක් කියන්න ඕනේ නැහැ ඒකට. පොඩි කාරණාවක් ඇති. දැන් උදාහරණයක් මම කියන්නම් පොඩි එකක්. ඕන වුණා මේ ධර්ම සාකච්ඡාවක් ඇති වුණා මේ නගරයක කොන්ස්ටන්ටිනෝපල් කියන නගරේ. මොකද්ද ධර්ම සාකච්ඡාව? ඒක තේරුම් ගන්න ධර්මඥානයේ ප්‍රමාණය අස්පේකුගේ දත් කීයක් තියෙනවද? ඔන්න සාකච්ඡාව. ඔන්න මේ සාකච්ඡාවට පෙළ බලනවා. බලනකොට තරුණ පාදිලිවරයෙක් ඉඳලා කිව්වා තරුණ පාදිලි කෙනෙක් ඔච්චර කරදර වෙන්නේ මොකටද? අපි අස්පේක් අරගෙන ඇවිල්ලා කට ඇරලා බලමුකෝ. අර මිත්‍යා දෘෂ්ටික පාදිලිවරු ඔක්කොම අර තරුණයාට කිපුණා. කිපිලා කිව්ව උඹ දෙවියන් වහන්සේ මව්පියකට එරෙහි වෙන්න උඹ එවලම තීරණය කළා පුච්චල මරන්න. මැරුවා පුච්චල. ඉතින් ඒ ආගමයි මේකයිනේ එකයි කියලා කියන්නේ. එතකොට ඒව තමයි ඒකේ ඉතිහාසය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට හාත්පසින් වෙනස්. මේ ලෝකේ කිසිම දෙයකට සම කරන්න බෑ.
ඊළඟට අපේ රටේ සමහර ස්වාමීන් වහන්සේලා කියාගෙන යනවා මේ කතෝලිකයාටත් පුළුවන් මේක අනුගමනය කරන්න. මුස්ලිම් කෙනාටත් පුළුවන් මේක අනුගමනය කරන්න. හින්දු එක්කෙනාටත් පුළුවන්. ඒක හරියට මේ වගේ එකක්. බුදුරජාණන් වහන්සේගේ කාලේ රහතන් වහන්සේලා ගම් වලට ගිහිල්ලා මෙන්න මෙහෙම කියනවා වගේ එකක්. මේක නිගණ්ඨනාත පුත්‍රයාටත් පුළුවන් අනුගමනය කරන්න. පකුද කච්චායගිරියටත් පුළුවන් අනුගමනය කරන්න. සංජය බෙල්ලන්ටි පුත්‍රයාටත් පුළුවන් අනුගමනය කරන්න. මක්කලි ගෝසාලගේ ගෝලයන්ටත් පුළුවන්. මේකේ වෙනසක් නැහැ. ඒතර ඒ ප්‍රකාශයි මේකයි දෙකම සමාන නේද? එහෙම කිව්වොත්. අන්න එතකොට තේරුම් ගන්න මේක එහෙම එකක් නෙවෙයි. එහෙම කරන්න බෑ. මේකේ පැහැදිලිවම හේතුඵල ධර්මයක් කියනවා. කර්මය ගැන කතා කරනවා. කර්ම විපාක ගැන කතා කරනවා. ආත්මයකින් තොර හේතුඵල ධර්මයක පැවැත්මක් කතා කරනවා. ආර්ය සත්‍ය අවබෝධයකින් මේ සියල්ල ජය ගන්න පුළුවන් කියලා කතා කරනවා. ඒ සඳහා තියෙන වැඩපිළිවෙල ගැන කතා කරනවා. එක දවසක් මිත්‍යා දෘෂ්ටික කෙනෙක් ආව බුදුරජාණන් වහන්සේ ළඟට. ඇවිදින් ඇහුව දැන් ඔබ වහන්සේ බණ කියාගෙන යනවා. මොකද මුළු ලෝකෙම නිවන් දක්කන්නද? උන්වහන්සේ නිස්සද්ද වුණා. ඊට පස්සේ ඇහුවා ඔබ වහන්සේ බණ කියාගෙන ගියාන් පස්සේ මේ මිනිස්සු ලෝකෙන් භාගයක් නිවන් දකීද? උන්වහන්සේ නිස්සද්ද වුණා. ඊට පස්සේ ආන ඔබ වහන්සේ වගේ බණ කියාගෙන ගියාම ලෝකෙන් කාලයක් නිවන් දකීද? නිස්සද්ද වුණා. ඇයි වෙන කරන්න දෙයක් නැහැ. ආනන්ද හාමුදුරුවෝ කල්පනා කළා අනේ මේ මෝඩ මිනිස්සයා තථාගතයන් වහන්සේව මහන්සි කරනවා. අතින් අල්ලලා ඇදගෙන අයියකට එක්කන් ගියා. එක්කන් ගිහලා කිව්වා මේ අහනවා පොඩ්ඩක්. ප්‍රශ්නේ උත්තරයක් ගන්න ඉස්සර වෙලා ප්‍රශ්නේ අහන හැටි ඉගෙන ගන්නවා කිව්වා. කිව්වා ප්‍රශ්නේ අහන්න ඕනේ ඔහොම නෙවෙයි. ආනන්ද හාමුදුරුවෝ ප්‍රශ්නේ අහන හැටි කියලා දුන්නා. යමෙක් නිවන් දකිනවා නම් නිවන් දකින්නේ කුමක් අනුගමනය කළාද කියලා ප්‍රශ්නේ අහපන් කියලා කිව්වා. යමෙක් නිවන් දකිනවා නම් නිවන් දකින්නේ කුමක් අනුගමනය කළාද? ඒකට පැහැදිලි උත්තරයක් තියෙනවා කිව්වා. මොකද්ද උත්තරේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමෙන් යමෙක් නිවන් දකිනවා. එතකොට බලන්න මේ ප්‍රශ්නේ අදටත් වළංගුයි. ඒ උත්තරේ අදටත් වළංගුයි. එහෙනම් අද යම් කිසි කෙනෙක් නිවන් දැක්කොත් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරලා අද යම් කිසි කෙනෙක් සෝතාපන්න වුණොත් චතුරාර්ය සත්‍යයට පැමිණිලා අද යම් කිසි කෙනෙක් සකදාගාමී වුණොත් ඒත් සීල සමාධි ප්‍රඥා වඩලා අනාගාමී වුණොත් ඒත් එහෙමයි අරහත් වුණොත් එහෙමයි ඊයේ යම් කිසි කෙනෙක් මාර්ගඵල ලැබුවා නම් ඒත් ඒ විදිහට හෙට යම් කිසි කෙනෙක් මාර්ගඵල ලබනවා නම් ඒත් ඒ විදිහට. ඉතින් ඒ නිසා එච්චරට පැහැදිලි නිරවුල් පිරිසුදු දෙයක් අපගේ ශාස්ත්‍රුන් වහන්සේ කියා දීලා තියෙන. ඒ නිසා පින්වතුනි අපි දැන්වත් අවබෝධයකින් යුක්තව බුදුරජාණන් වහන්සේව සරණ යන්නට ඉගෙන ගත යුතුයි. අපි මේවා කරන්නේ ලාභ ලබන්න. ලාභයක් ලබනවා. ඒ ලාභය මේ ලෝකේ වෙන කාටවත් දෙන්න බැරි ලාභයක්. ඒක මේ නිකන් తాවකාලික එකක් නෙවෙයි. ඇයි තමන්ගේ ජීවිතේ සතර අපායන් තමන්ව නිදහස් කරවන එක. වෙන කිසිම දෙයකින් සතර අපායන් නිදහස් වෙන්න බෑ. තමන්ව සතර අපායන් නිදහස් කරවලා ආර්ය සත්‍ය අවබෝධය කරා ගෙනහිල්ලා තමන්ව සදාකාලික සැපේ කරා ගෙනියන එකක්. ඉතින් ඒ නිසා ඒ බඳු ආකාර වූ ධර්මයක් හෙළිදරව් කොට වදාළ අපගේ බුදුරජාණන් වහන්සේවම අප සරණ යනවා කියලා අදිෂ්ඨාන කරගන්න. සාදු සාදු සාදු.